ලංකාවේ ගොඩක් අපිට ඇහෙන කතාව තමයි හීනයක් නැති වුණා නැත්නම් හීනයක් අහිමි වුණා මේ අපේ හීනේ කවුරු හරි හොරෙක් අරගෙන ගියා මේ හොරාගෙන් කොහොම හරි මේ හීනේ ආපහු එළවලා ගිහිල්ලා මේ ඉල්ල ගන්න ඕනේ උදුර ගන්න ඕනේ මේ වගේ එකක් තමයි අපිට ඇහෙන්නේ දියව් නැත්නම් හොරකම් කරපු ඒවා ගනිව් ඔයගේ කතන්දර ඇහෙන වෙලාවක තමයි මේ අපි කීප දෙනෙක් කියන්නේ නෑ මේ අපි ගාව තාම හීනයක් ඉතුරු වෙලා තියෙනවා මේ අපි වැඩ කරන්න පුළුවන් කියලා. ඒක තමයි මම මගේ ආරම්භයේ සටහන් වෙන තැන අපි මේ හැමතිස්සෙම අපි හිතනවා මේ පාර තමයි අපිට හම්බුනේ මේ හොරෙක් අල්ලගන්න මේ මූ තමයි අපේ හීනේ අරන් ගියේ කියලා. නැත්තම් අපිට හරියට ලොකු හීනයක් තිබුණා. ඒ හීනෙන් අපි සෑහෙන ලොකු තැනකට යන්න තිබුණා වගේ ගමනක් තමයි දැන් අපි කතා කරනකොට කියන්නේ. නමුත් අපි හැමෝම දැනගෙන හිටියා මේක මෙතනට යනවා කියලා. උදාහරණයක් විදිහට ගෝඨාභය රාජපක්ෂ එනකොට මම මේ එච්චර මේ මොලේ තියෙන මිනිස්සෙක් නෙමෙයි මම පවා කිව්වා. තව අවුරුදු 2-3ක් යනකොට ජාතිවාදී ඉවරයි ආගම්වාදී ඉවරයි හොම්බෙන් ගිහිල්ලා තමයි මේක ඉවර වෙන්නේ කියලා. ඒ කියන්නේ ඒ හීනේ කොහෙටද යන්නේ කියන එක ඒ හීනේ පටන් ගත්ත කාලේ ඉඳන්ම දැනගෙන හිටියා. මං හිතන්නේ ඔය අපේ නිදාස් අධ්‍යාපනය කියන එක පටන් ගත්ත කාලේ ඉඳන්ම දැනගෙන හිටියා ලංකාව මේ අලකලංචියට තමයි එන්නේ කියලා. නමුත් කවුරුවත් ඒක ඇඩ්‍රස් කරේ නැහැ. හැමෝම හිතන් හිටියා අර නත්තල් පප්පා වගේ ආණ්ඩුවක් ඉන්නවා. ආණ්ඩුවෙන් දේවල් ඉල්ලගෙන කාලා කොහොම හරි ආණ්ඩුවට අපි දීපන් මේ අපිට දීපන් රස්සාව දීපන් අපිට විශ්‍රාම වටුප දීපන් පුළුවන් නම් මේකක් දීපන් අරකක් දීපන් කියලා කොහොම හරි ජීවත් වෙන්න පුළුවන් කියලා. එතකොට අඩුම තරමේ අපිට තිබුණේ අදහසක් මේ අපි කන්නේ බොන්නේ හරි මේ අපි හම්බු කරගත්ත දේවල්ද කියලා. දැන් අපි ඔය ජනප්‍රිය විදිහට කියනවා රාජපක්ෂලා අපෙන් හොරකම් කරා. ඔව් රාජපක්ෂලා හොරකම් කරන්නේ නැති. හැබැයි රාජපක්ෂලා හොරකම් කරේ 110ක් නම් 90ක් නැත්නම් 80ක විතර ප්‍රමාණයක් අපි සහනාධාර වශයෙන් කාලා තියෙනවා. ඒකට එහෙම තමයි මේ අපි මේ හීනේ කෙලවගෙන තියෙන්නේ. ඒකට අපේ හීනේ අහිමි වුණා කියන එක ගැන අපි කතා කරද්දී අපි අර පඹේක් වල්ල ගන්නවා වගේ කාගේ හරි ඇඟට ගහලා මේ ඊට පස්සේ එයා වෙලෙව්වෙන් පස්සේ අපිට හම්බ වෙනවා අපේ හීනේ මේ අපත් කරගන්න කියලා හිතනවා නම් ඒක මං හිතන්නේ අර හරිනියමර සූර්ය වර්ගයේ කතන්දරයක්. එතනින් එහාට ඒක ඇත්තක් නෙමෙයි. ඒක කරන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඉතින් මගේ කතාව මම පටන් ගන්න කල්පනා කරේ මේ අපිට දැන් ඇත්තටම තියෙන චැලෙන්ජ් එක මොකක්ද ලංකාවේ කියන එක. මගේ දේශපාලනය ගත්තොත් මගේ දේශපාලනය අර මහා ලොකු වෙනස්කම් කරන දේශපාලනයක් නෙමෙයි. මම හරි පුංචි ශුද්‍ර වෙනස්කම් ගැන උනන්දු වෙන අර කියන්නේ බටර්ෆ්ලයි ඉෆෙක්ට්ස් කියලා නිකන් සමනල් තටු ගහනවා වගේ චූටි දේවල් ගැන තමයි මම උනන්දු වෙන්නේ. මම හිතන්නේ මට දැනුමක් හෝ හැකියාවක් තියෙනවා කියලා අර සාර්ව ආර්ථික සාර්ව දේශපාලනික පසුතලයන් වෙනස් කිරීම ගැන අදහස් දක්වන්න. මගේ දේශපාලනය ඇත්තටම පදනම් වෙන්නේ මගේ පුද්ගලික ජීවිතයේ උඩ. මගේ ජීවිතයේ අර pursuit of happiness කියන්නේ මගේ ජීවිතයේ සතුට මට අත්පත් කරගන්න බාධා වෙන තත්ත්වයන් වෙනස් කිරීම තමයි මගේ දේශපාලන කාර්යය වෙන්නේ. එතකොට මම කොයි වෙලාවකවත් හිතන්නේ නැහැ ආණ්ඩුවකට හරි කාට හරි මට සතුට ගෙනත් දෙන්න පුළුවන් කියලා. මම විශ්වාස කරන්නේ මගේ සතුට නිර්මාණය කරන්න මගේ ලයිෆ් එක my life is my design. මම හදාගත්ත ඩිසයින් එක තමයි මගේ ජීවිතය කියලා කියන්නේ. ඒක මේ කොයි වෙලේකවත් මම හිතන්නේ ආණ්ඩුවකින් මට ඩිසයින් කරලා දෙන දෙයක් මම බාර ගන්න ලෑස්ති වෙන්නේ නැහැ. එතකොට මේ නමුත් ලංකාවේ සංස්කෘතිය කියලා කියන්නේ අපි හැමතිස්සෙම මේ අපිට රජයකින් නැත්තම් වෙන කොහෙන් හරි අපිට අපේ ජීවිතය ඩිසයින් කරලා දෙන්න ඕනේ. ඒ ඩිසයින් කරපු ජීවිතේ පොඩ්ඩක් බාධා වුණොත් නිකන් තෙල් ටිකක් නැති වුණොත් නැත්තම් මොකක් හරි වුණොත් එහෙම මම මේව සාධාරණීකරණය කරනවා නෙමෙයි. නමුත් එහෙම වුණාම තමයි අපි ඇත්තටම හැරෙන්නේ මොකක්ද අපි කර ඉන්නේ කියලා. ඒ වෙලාවේ අපි කරන දේ හැරෙනවා වෙනුවට අපි කල්පනා කරනවා නෑ අර ඇහැරෝප්පු එකාට පයින් ගන්න. එතකොට පයින් ගිහුවෙන් පස්සේ අපිට අපේ සුවදායක සිහිනේ නැවත බැලිය හැකියි කිය. එහෙම නෑ හීනේ කැඩිලා ඉවරයි. හැමෝම ලංකාවේ කතා කරන මහා දැවැන්ත සමාජ වෙනස නැත්තම් සමාජ දේශපාලනික වෙනස උනේ අරගලේ ගැනනේ අපේ ඔක්කොම කතා බහ තියෙන අරගලේ මර්ධනය කරනවා අරගලේ තව මොනා හරි කරනවා මාත් එතනින්ම පටන් ගන්නම් අරගලය කියන එක ඇත්තටම ඊටාම ලස්සන දෙයක්. ඒක පටන් ගත්ත කාලේ ඒක අර හීන තියෙන මිනිස්සු පටන් ගත්ත වැඩක් වගේ තිබුණා. හැමෝම ඇවිල්ලා කිරිබත් කනවා, එක ಜಾති ආගම් වල පිරිස් එකතු වුණා. අපි පවා හිටියා, සින්දු කියනවා හැමෝම. ඒකේ තියෙන වැදගත්ම දේ තමයි පුද්ගලික නිදහස. ඒ තම තමන්ට පුද්ගලයන් වශයෙන් එක්ස්ප්‍රෙස් වෙන්න නැත්නම් ප්‍රකාශමාන වෙන්න තියෙන අවකාශය නිදහසේ අරගලය ඇතුලේ තිබුණා. නමුත් ටික අරගලේ යනකොට විශේෂයෙන්ම මම කියන්නේ අරගලේ ඊටාම හැරවුම් ලක්ෂයක් කියලා ඔය රාජපක්ෂලාගේ කට්ටිය ඇවිල්ලා අරගලයට ගහපු තැන.
එතකොට ඒක ගහුවෙන් පස්සේ රටේම කට්ටිය එක්ක හුවලා රාජපක්ෂලාට ගහලා ලොකු කේස් එකක් කරලා ගෙවල් ගිනි තියලා ඒක ගත්තේ ජයග්‍රහණයක් විදියට. අපි දින්න කොහොමද අපිට ගහන්න ආපේ උන්ට ගැහුවා අපි රාජපක්ෂලාට පාඩමක් ඉගන්නුවා. හොඳයි ඒ පාඩම උගන්වපු එක හොඳයි. නමුත් ඔන්න ඔය ක්‍රිටිකල් මූවමන්ට් එකෙන් පස්සේ අරගලයේ රාජපක්ෂල වගේම වුණා. ඒ කියන්නේ රාජපක්ෂ වාදය කියන එක මේ රාජපක්ෂලාගේ පවුල ඇතුලේ තියෙන එකක් නෙමෙයි. රාජපක්ෂ වාදය කියලා කියන්නේ මේ අපේ සමාජයේ තියෙන එක සංස්කෘතික මූලයක්. ඒ සංස්කෘතික මූලයට සෑහෙන පැවැත්මක් තියෙනවා. ඒ සංස්කෘතික මූලය ලංකාවේ නිදහස් අධ්‍යාපනය ඊට පස්සේ ඔය ලංකාවේ තියෙන ගොවි සංඝ වෙද ගුරු ගොවි කම්කරු කියන සම්ප්‍රදායන් මේ ඔක්කොම එකතු කරගෙන හැදිච්ච දෙයක් රාජපක්ෂ වාදය කියන්නේ. මෙන්න මේ ගතිකයන් මේ ගති ලක්ෂණයන් අරගලයේ ඇතුලේ ඔය ගුටි කෑමෙන් පස්සේ එන්න පටන් ගත්තා. මෙන්න මේකට අපි හොඳට බැලුවොත් එහෙම නිකන් සයිකොලොජි පැත්තෙන් හිතලා බැලුවොත් එහෙම අපිට තේරුම් ගන්න පුළුවන් මිනිස්සු යනවා අර රෙප්ටයිල් බ්‍රේන් එක කියලා කියන්නේ උරග බුද්ධිය. ඒ උරග බුද්ධිය කියන තැනට. ඒ කියන්නේ Tamanට ආරක්ෂාව ගැන බයක් ආවම Tamanට Taman සේෆ් නෑ මෙතනින් එහාට Tamanට අවිනිශ්චිතයි ඉස්සරහට වෙන්නේ මොකද්ද කියලා වගේ තත්වයක් ආවම මිනිස්සු යනවා මේ උරග බුද්ධියට. උරග බුද්ධියට ගිය ගමන් අර අපේ තියෙන මොලේ මේ කෑල්ල අපි කියන්නේ මේ ෆ්‍රන්ට් කෝටෙක්ස් එක නැත්තම් ඉස්සරහා තියෙන ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එක වගේ ක්‍රියේටිව් දේවල් හිතන්න පුළුවන් නැත්තම් තාර්කිකව දේවල් බලන්න පුළුවන් තමන්ගේ ස්වාධීනත්වය ගැන ප්‍රකාශමාන වෙන්න පුළුවන් දේවල් ටික ඔක්කොම ඕෆ් වෙනවා අපි උරග බුද්ධියට ගියයින් පස්සේ. එතනින් එහාට අපිට පේන්නේ නැහැ. අපිට පේන්නේ තනිකරම අර දියව් අරුව තමයි හතුර අර රංචුවක් බවට පත් වෙනවා. ඒ රෙප්ටයිල් බ්‍රේන් එකට ගියාම තියෙන ප්‍රධාන ලක්ෂණ ටික තමයි ඇග්‍රෙෂන් එක. ප්‍රචණ්ඩත්වය කියන එක. ඊට පස්සේ ඩොමිනන්ස් එක මගේ තමයි මම තමයි අධිපතියා මමයි නායකයා කියන්නේ. ඊට පස්සේ ටෙරිටරි එක මේ ඒරියා එක මගේ මේ ඒරියා එක ඇතුළට එන්න දෙන්නේ අන්න අරුන් මෙතනින් පැන්න අතනින් පැන්න කියලා ලකුණු කරන එක. ඊට පස්සේ රිචුවල්ස් ඒ කියන්නේ නැත්තම් ඔය තියෙන ඒගොල්ලන්ගේ නිකන් ඇදහිලි ක්‍රම වගේ දේවල්. අපි කියන්නේ ඔය දැන් අන්තරේ වගේ ගත්තොත් එහම අන්තරේ තනිකරම වැඩ කරන්නේ රෙප්ටයිල් බ්‍රේන් එකේ. ඕස්තියක් පිටින් එනවා කෑ ගහනවා මොන හරි පෙරලා වව් ගාලා කෑ ගහලා කඳුළු ගෑස් කාලා ඒ ඩාන්ස් එක ඉවර කරලා යනවා. ඒ රෙප්ටයිල් බ්‍රේන් එකේ තියෙන ආවේගය. ඒක තනි මිනිස්සු නෑ ඒක ඇතුලේ. තියෙන තනි ලොකු දාමයක්. ඉතින් මේක තමයි අරගලේ අපි අවසානයෙන් දකින්න හම්බෙච්ච తත්වය. ඒ කියන්නේ අපි අන්තිමට දකින්නේ නිදහස් චින්තනය කියන එක. අදහස් ප්‍රකාශ කිරීමේ නිදහස කියන එක. අර කියන සුන්දරත්වයේ නිර්මාණශීලීත්වය කියන දේවල්. මෙන්න මේවා අහිමි වෙච්ච අරගලයක් අපි දකිනවා. ඒතකොට ඒකද අපි අනාගත හීනය කියලා විශ්වාස කරන්නේ. මං හිතන්නේ මං අරගලයෙන් ඉගෙන ගත්ත දරුණුම පාඩම තමයි ඕනෑම හොඳ විශිෂ්ට වූ අරමුණක් වෙනුවෙන් හරි මිනිස්සු රංචුවක් එකතු වෙනවා නම් ඒ වැඩේ එච්චර හොඳ තත්වයකට යන්න විදියක් නැහැ. මොකද ඒ රංචුව කියන එකෙන් එන හැඟීම අවසාන වශයෙන් සියල්ල අර තියෙන හොඳ ලක්ෂණ සියල්ල යටපත් කරලා අර රංචුවාදයේ විසින් අපුව අර රෙප්ටයිල් බ්‍රේන් එකේ තැනටම අරගෙන යනවා. මම මේ වෙනුවට කියන්නේ අපිට පුළුවන් ඕන තරම් රනිල් එනවා නම් රනිල් වෙලවන්න ඊට පස්සේ දිනේෂ් ආවම දිනේෂ් එලවන්න කවුරු හරි අපි බලාපොරොත්තු වෙන එක්කෙනා එනකම් ඒ බලාපොරොත්තු එන එක්කෙනා කවුද කියලා කියන්නත් බෑ මොකද ඒක කිව්වොත් එහෙම අනිත් තුන් ටික විරුද්ධ වෙනවා ඒකට. ඒකට එහෙම අපිට එලව ඉන්න පුළුවන් එන අය. නමුත් මම ඒ වෙනුවට මම උත්සාහ කරන්නේ දකින්න අපිට මේ අර්බුදයේ අවස්ථාවක් විදිහට දකින්න පුළුවන්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ඕනම ක්‍රයිසිස් එකක් හැමතිස්සෙම එන්නේ ඔපචුනිටි එකකුත් එක්ක. ඒ කියන්නේ අවස්ථාවකුත් මේ අර්බුදය ඇතුළෙම තියෙනවා. එතකොට අපි නමුත් හැමතිස්සෙම එල්ලෙන්නේ අර්බුද කෑල්ලේ තමයි. ඒ කියන්නේ මේක වෙනස් කරන්න අරුගෙන් පලි ගන්න අරුට ගහන්නේ මේ ටික තමයි අපි එල්ලෙන කෑල්ල. නමුත් මේකේ අවස්ථාවක් තියෙනවා මේක පාවිච්චි කරන්න පුළුවන්. යම්කිසි වෙනසක් අර ඇල්බර්ට් අයින්ස්ටයින්ගේ ප්‍රකට කියමනක් තියෙනවා අපිට අර්බුදය නිර්මාණය කරපු මානසිකත්වයේම අර්බුදයට උත්තර හොයන්න බෑ කියලා. කියන්නේ අපේ මොලේ වැඩ කරන්නේ තාමත් අර ක්‍රයිසිස් එක නිර්මාණය කරපු විදිහට නම් අපිට මේකෙන් එළියට එන උත්තරයක් හොයාගන්න හම්බ වෙන්නේ නැහැ ඒකේ. ඒක නිසා අපිට සිද්ධ වෙනවා මේ ක්‍රයිසිස් එක නිර්මාණය කරපු මෙන්ටැලිටි එකෙන් එළියට එන්න. වෙන මෙන්ටැලිටි එකකින් මේ ප්‍රශ්නේ දිහා බලන්න. එහෙම වුණොත් විතරයි අපිට විසඳුම් කියන දේවල් පේන්න හම්බ වෙන්නේ. නැත්නම් අපි කරන්නේ අර පරණ එකම රීඉන්වෙන්ට් කරනවා. ඒතොර එහෙම රීඉන්වෙන්ට් කරලා අපිට ප්‍රතිඵලයක් බලාපොරොත්තු වෙන්න දැන් දෙයක් නැහැ. අර ඒකට කියන්නේ පිස්සු කියලා. එකම දේ නැවත කියලා කරලා හොඳක් වෙයි කියලා බලාපොරොත්තු වෙන එකට තමයි උමතුව කියලා කියන්නේ. ඉතින් මේක තමයි ලංකාවේ සිද්ධ වෙන අවාසනාවන්ත తත්වය. භූගෝලීය වශයෙන් හරි මොකක් හරි විදිහකින් අපේ ක්‍රියේටිව්
මයින්ඩ් පවර් කියන එක නැත්තම් අපිට නිර්මාණශීලී සිතීමේ හැකියාව කියන එක හරි අඩුයි. ඒක කවුරු හරි ඇවිල්ලා අපිට උගන්වන්න ඕන. ඒකට දරුණු උදව්වක් නැත්තම් මේ දරුණුවට වග කියන්න ඕන දෙයක් තමයි ලංකාවේ අධ්‍යාපන ක්‍රමය කියලා මම විශ්වාස කරන්නේ. ඉතින් ඒක කවදාවත් වෙනස් කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒක වෙනස් කරන්න කිව්වොත් එහෙම අර නිකන් මුදුන් මල්කඩ ජාතිය මුදුන් මල්කඩ මොකක් හරි හෙල්ලුවා වගේ සිද්ධියක් ඇවිල්ලා ලොකු අරගල ඇවිල්ලා මාර පිස්සුවක් වෙනවා. කොහොම හරි මෙන්න මේ අර්බුදයේ මැද්දේ මේක අවස්ථාවක් විදිහට දකින මිනිස්සු කීප දෙනෙක් මට මුණ ගැහිලා තියෙනවා. දැන් උදාහරණයක් විදිහට මගේ යාළුවෙක් ඉන්නවා හසලක කියලා. ගොඩක් අය දන්නවා ඇති ස්ටෑන්ඩ් අප් කොමඩි කරන හසලක. එයා සෑහෙන කාලයක් වැඩ කරේ ඇඩ්වර්ටයිසිං ඒජන්සි එකක. එයාට ළමයි ඉන්නවා, පවුලක් ඉන්නවා. ඒක නිසා එයාට ජොබ් එකෙන් එළියට බහින්න බෑ. එයාට ඒ පඩිය ඕනේ. ඒ පඩිය නැතුව එයාට ජීවත් වෙන්න බෑ. මේ ළඟදී එයා මට කතා කරලා කිව්වා මේ මචං මේ අවුලත් එක්ක මට පුළුවන් කමක් තියෙනවා මම දැන් ජොබ් එක අතහැරලා එළියට යනවා. එළියට ගිහිල්ලා මම අලුතෙන් මොනවා හරි කරන්න try කරනවා. මේකට හේතුව තමයි එයා කියන්නේ දැන් එයාට ජොබ් එක ඇතුලේ දැනෙන security එකයි ජොබ් එකේ හිටියා කියලා දැනෙන security එකයි එළියේ තියෙන තත්ත්වේ සමානයි. ඒ කියන්නේ දෙකම එක වගේ අස්ථාවරයි. ඇතුලේ හිටියයි කියලා ලොකු ආරක්ෂාවක් නැහැ. එළියත් අනාරක්ෂිතයි ඇතුළත් අනාරක්ෂිතයි. ඒකින්ද මිනිහෙකුට අවස්ථාවක් තියෙනවා try කරලා බලන්න. ඒතකොට අලුත් දෙයක් උත්සාහ කරලා බලන්න බය නැහැ. මොකද හැමෝම ඉන්නේ එක ලෙවල් එකේ. මෙන්න මේ වගේ වෙලාවල් වල මේ වගේ මම පුද්ගලිකව හිතන්නේ මේක තමයි golden gate එක කියලා සාමාන්‍යයෙන් පුද්ගලිකව මොකක් හරි වැඩක් කරන්න පුළුවන් මිනිහෙකුට. කියන්නේ ස්වර්ණමය දොරටු. මේක 2025 විතර වෙනකොට සමහරලාට ඇරිලා යන්න පුළුවන්. මේ කාලේ වැඩ කරන මිනිස්සු විසින් තමයි ඊළඟ chapter එක නිර්මාණය කරන්නේ. මේක කොහෙන් හරි විසඳෙයි කියලා නැත්තම් මේක එල්ලි බලන් ඉන්නවා කියලා කියන්නේ ඒගොල්ලෝ මෙතනින් යට යන chapter එක. මෙතනින් ඉවරයි ඒගොල්ලන්ගේ කතන්දර. මේ වගේම තත්ත්වයක් අපිට ආවා කොවිඩ් වලදී. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් මේ කොවිඩ් හැදිච්ච කාලේදී අපිට මේ වගේ හතුරෙක් හිටියේ නෑ හරියට කියන්නේ මේක ගෝටගෙන ආවයි අරුගෙන ආවයි කියලා කියාගන්න විදියක් තිබුණේ නෑ. හැබැයි කොවිඩ් වලදී අපි කොයිතරම් දේවල් වෙනස් කරගත්තද? උදාහරණයක් විදිහට ලංකාවේ කවදාවත් work from home කියන එක පිළිගත්තේ නෑ ආයතන. හැමදාම රස්සාවට එන්න ඕන, අස්සම් කරන්න ඕන, පැය ගාන තියෙනවා, මේ පැය ගාන බලන්න ඕන, මේ වගේ තමයි තිබුණේ. නමුත් කරගන්න දෙයක් නැති හින්දා හැමෝටම සිද්ධ වුණ ඔන්ලයින් වැඩ කරන්න, Zoom වලින් මීටින් තියන්න. ඊට පස්සේ මේකෙන් කොයිතරම් ඉතුරුවක් වෙනවද? කාලය වෙන්න පුළුවන්, බස් වලට යන ඉන්ධන වෙන්න පුළුවන්, පුච්චන සල්ලි වෙන්න පුළුවන්. ඊට පස්සේ එළියට බැස්සෙන් පස්සේ එක එක තැන්වල සෙට් වෙලා බොන ඒවා අනම්මනම් වෙන්න පුළුවන්. සෑහෙන දේවල් ටිකක් ඉතුරු වෙන්න පටන් ගන්නවා. ඒ ඉතුරු වෙන දේවල් එක ඒගොල්ලන්ගේ සමහර වෙලාවට ඒගොල්ලන්ගේ ෆැමිලි ලයිෆ් වල ඒගොල්ලන්ගේ පවුල් එක්ක ජීවත් වෙන වෙලාව ගත කරන කාලය වැඩි වෙන්න පුළුවන්. මේක හොඳ තත්ත්වයක්. ඊට පස්සේ මිනිස්සු ඔන්ලයින් බිස්නස් වලට ඒක පුළුවන් හැමදේම ඔන්ලයින් කරන්න පුළුවන් තත්ත්වයක් හදාගත්තා. ඒ කියන්නේ ෆුඩ් සිටි එකෙන් පවා ගෙවල් වලට ඔන්ලයින් බඩු ගෙනත් දෙන්න පටන් ගත්තා. මේවා කොවිඩ් ආවේ නැත්තම් මේවා තව අවුරුදු 50කින්වත් ලංකාවේ කරන්න පුළුවන් දේවල් නෙමෙයි. කොටින්ම අරක්කු පවා ගෙනත් දෙන්න පුළුවන් තත්ත්වයක් දක්වා සංවර්ධනය වුණා. ඒක අපිට එහෙම අමාරු කෙලවෙන මට්ටමක් ආවහම තමයි අපි දෙයක් කරන්නේ. ඒ අපේ ජාතියේ හැටි. අපි කවදාවත් නිකන් කල්ැතුව හිතලා අපිට මෙහෙම ප්‍රශ්නයක් එනවා පිළිගන්නේ නැහැ කොහොමවත්. අඩු ගානේ දැන් ඔය ප්‍රයිවටයිස් කරන්න කිව්වහම අපිට Facebook එකේ පොඩ්ඩක් හරි ඉන්නවනේ ඔව් ඔව් කරන්න ඕන කියන જાතියෙ. මේ කෙලවිල්ල කෙලවුන් නැත්තම් එහෙම මේ පෝස්ට් එක දෙකවත් නැහැ. ඒ කියන්නේ දැන් දන්නවා ඉතින් කරගන්නම දෙයක් නැහැ. ඉතින් උඹලා කරනකම් අපි කොහොම හරි කට වහගෙන හරි ඉන්නම්. දත කාගෙන ඉන්නවා කොයි වෙලාවෙ හරි මුට කෑ ගන්න. එහෙම ඒක කර කියා ගන්නම දෙයක් නැති හින්දා. ඉතින් මේ අර ඒ වගේ දේවල් ලංකාවේ සෑහෙන කාලයක් කියන්නේ 90 ගණන් වල 2000 ගණන් වල මුල ඉඳන් තිබිච්ච අවශ්‍යතාවයන් ඇත්තටම ඉෂ්ට කරගන්න පුළුවන් වෙලාව තමයි මේක. මේ ප්‍රතිසංස්කරණයන් මේක මේ රටක් විදිහට පවතින්න නම් අවශ්‍ය දේවල්. පුද්ගලීකරණය වෙන්න පුළුවන්, රාජ්‍ය සේවා වලට බඳවා ගැනීම සීමා කිරීම වෙන්න පුළුවන්. ඊට පස්සේ ඔය ඉස්සෙල්ලා කතා කරා වගේ ආයෝජන අවස්ථාවලට තියෙන නීති රීති රිලි කිරීම වෙන්න පුළුවන්. කොටින්ම දැන් මට හිතෙන දෙයක් තමයි ප්‍රධාන පක්ෂවල ලොකු වෙනස්කමක් සිද්ධ වුණා කියලා. ඒ කියන්නේ පොහොට්ටුවට පුළුවන් වුණා තමන්ගේ ජනාධිපතිවරයා විදිහට රනිල්ලපත් කරගන්න. එතකොට මේ ඒ කියන්නේ පොහොට්ටුව වෙනස් වුණා. මෙච්චර කාල ජාතිවාදී ආගම්වාදී අර මහා නිකම් පොළොවේ පපුවට ගහගන්න ගෝරිල්ලන් හිටපු පක්ෂේ රනිල් වික්‍රමසිංහව තමයි. රනිල් වික්‍රමසිංහ තමයි අකුලන් හිටපු ලොකු මහතුරා. කියන්නේ මේ කෙලින්ම
විජාතික කුමන්ත්‍රණද අරවද මේවද ඊට පස්සේ රට විකුණන ඒවා සියල්ල තිබිච්ච මිනිස්සයා. ඒතකොට දැන් පොහොට්ටුවේ ජනාධිපති. පොහොට්ටුවට පුළුවන් වුණා එහෙම දැවැන්ත පරිණාමයක් ගන්න මේ අර්බුදයත් එක්ක. මං කියන්නේ ඒක බැරි වුණා JVP එකට කියලා. දැන් පොහොට්ටුව ඇතුලේ මම දැක්ක දොලේවත්ත කියන മന്ത്രിවරයා සමලිංගිකත්වය මේ සම්බන්ධයෙන් තියෙන බාධා ඉවත් කරන්න කියලා පනතක් ඉදිරිපත් කළා. ඒක ජනාධිපතිවරයාට බාර දෙනවා. පොහොට්ටුවෙන් ඉදිරිපත් වෙන්නේ. පොහොට්ටුව මෙච්චර කාල සමනලය අරහෙ මෙහෙ කිය සමලිංගිකයන්ට hina වෙච්ච මේ පක්ෂයක්. පොහොට්ටුවේ විශාල සංස්කෘතික පරිවර්තනයක් සිද්ධ වෙනවා. ඒතකොට ජවිපෙට මොකක්ද වෙන්නේ? අපි හැමතිස්සෙම විශේෂයෙන් මම පක්ෂ දිහා බලනකොට මට UMPද නැත්නම් JVPද පොහොට්ටුවද මෙහෙම නෙමෙයි මට තියෙන අදාළත්වය. මම කියන්නේ මොකක් හරි දියුණු පක්ෂයක් පවතින්න නම් ඒකට දියුණු විපක්ෂයකුත් පවතින්න ඕන. අර අපි දන්නවා ස්ටීව් ජොබ්ස්ගේ ඔය Apple එක වහන්න යනකොට මේ බිල් ගේට්ස් තමයි කියන්නේ මේ බිල් ගේට්ස්ට ස්ටීව් ජොබ්ස් කියන්නේ ඔයා සල්ලි දුන්නේ නැත්නම් මේ වෙලාවේ ඔයාට හතුරෙක් නැති වෙනවා. ඔයාට ප්‍රතිවාදියෙක් නැති වෙනවා. ඒ ප්‍රතිවාදියෙක් නැති වෙන හින්දා තමයි බිල් ගේට්ස් මේ සල්ලි දීලා Apple එක බේරගන්නේ. ඒතකොට තමන්ගේ ප්‍රතිවාදයව බේරගන්න මොකද තමන්ට නිසි ප්‍රතිවාදියෙක් පවතින්නේ නැත්නම් එහෙම තනියම නැගිටින පක්ෂයක් තියෙන්නේ නැහැ. ඒ කියන්නේ හරියට ධනවාදයේ පවතින්න නම් සමාජවාදයත් ඒ ධනවාදයට කරට කර දියුණු මට්ටමකට එන්න ඕන. මේ ගමේ ගිහිල්ලා මඤ්ඤොක්ක හිටවන ගමන් ඉන්න ගමන් තියෙද්දි එකක් ඒකාන්තයක් අනිත් මිනිස්සු මෙහි නාගරික ප්‍රතිසංස්කරණයක් ගැන කතා කරනවා නම් ඒක වැඩ කරන්නේ නැහැ. ඉතින් මගේ හැමතිස්සෙම යෝජනාවල ඉලක්ක වෙන්නේ දියුණු ජවිපයක් හදාගන්නේ කොහොමද? දියුණු පොහොට්ටුවක් හදාගන්නේ කොහොමද? දියුණු එක්සත් ජාතික පක්ෂයක් හදාගන්නේ කොහොමද? එතකොට ඒකේ ඒ ගැටුම ඇතුලේ තමයි ඊළඟ තත්ත්වය නිර්මාණය වෙන්නේ. අපිට අවශ්‍යම දේ විදියට මම මේ වෙලාවේ දකින්නේ බලාපොරොත්තුව කියන එක. ඒ කියන්නේ අපි ওই අරගලයේ ඇතුලේ අපි ගියොත් Facebook එක පාවිච්චි කරන්න නරක මේ මාධ්‍යයක් කියලා මම දකින්නේ. මොකද උදේ ගිය වෙලාවෙ ඉඳන් දකින්නේ ඇඬියාව. ඇඬියාව කියන්නේ මොකෙකුට හරි කැත මොනවා හරි දේවල් කියන්නේ කිසිම පොසිටිව් අදහසක් කිසිම මිනිහෙක් ගැන ලස්සන අදහසක් අපිට සමාජ ජාලවල දකින්න හම්බ වෙන්නේ. ඒ තරම් කැතයි ඒක. මේ නෙගටිවිටි එක මේ බලාපොරොත්තුවක් නැතිකම කියලා කියන්නේ මේක අරාජිකකම. මෙන්න මේ தত্ত্বය දැන් අර කියනවානේ ගොඩක් වෙලාවට අපිට එහෙම කරපු චෝදනාව තමයි අරගලේ හිටියා රනිල් පත්තුණෙන් පස්සේ අපි අරගලේ දාලා ගියා. හරි අපි ගියා කියමුකෝ රනිල් පත්තුණෙන් පස්සේ අනිත් මිනිස්සු ගියේ මොකද? දැන් අරගලේට එන්න කිව්වෙන් පස්සේ දැන් කිසිම මිනිස්සෙක් එන්නේ නැත්තේ මොකද? ওই 10 15 දෙනෙක් පෙරටුගාමියේගේ අමාරුවෙන් ගේන වැරෙන්න කවුරුත් එන්නේ නැත්තේ මොකද? ඒ තමයි මිනිස්සුන්ට හම්බුන අර අවිනිශ්චිතතාවය මම ඉස්සෙල්ලා කියපු රෙප්ටයිල් බ්‍රේන් එකේ හිටපු මිනිස්සුන්ට රජයක් ස්ථාපිත වීමත් එක්ක යම්කිසි ආරක්ෂිත හැඟීමක් එනවා. නීතියක් පවතිනවා කියලා එනවා. අර ගෙවල් ගිනි අරගෙන වටේ එකපාරට කවුරු කොහෙන් කරනවද කියලා දන්නේ නැතුව ඉන්න තත්වයකදී රජයක් පත්වීමත් එක්ක මොනම රජයක් වුණා. අර ඒක තමයි ගෝඨාභයගේ තියෙන දුර්වලම ලක්ෂණය. එයාට පුළුවන් වුණේ නැහැ අර everything is under control කියන හැඟීම දෙන්න. එතකොට එහෙම වුණායින් පස්සේ මිනිස්සුන්ට යම් කිසි විශ්වාසයක් යම් කිසි දෙයක් Tamanට ආරක්ෂාවක් යම් කිසි රාමුවක් පවතිනවා කියලා. මං හිතන්නේ අපි කොයිතරම් අකමැති වුණත් ඔය අත්අඩංගුවට ගැනීම පවා සමහර වෙලාවට මෙන්න මේ මිනිස්සුන්ගේ ඔළුවේ තියෙන විශ්වාසය නැවත ගොඩනැගීමට පොසිටිව් කාරණයක් විදිහට බලපානවා. කියන්නේ යම් පාලනයක් පවතිනවා කියන එක යටතේ තමයි මිනිස්සුන්ට රටකට ඉන්න මහා ජනතාවකට Taman ආරක්ෂිතයි කියන හැඟීම එන්නේ. මෙන්න මේක නිසා තමයි අරගලෙන් මිනිස්සු අයින් වෙන්නේ. එහෙම නැතුව මිනිස්සු රනිල්ට කැමති හින්දවත් රනිල් පොහොට්ටුවෙන් එනවට කැමති හින්දවත් ඒ වගේ බහූත හින්දා නෙමෙයි. එතකොට මේ ආරක්ෂිත හැඟීමක් තියෙනකොට මිනිස්සු නැවත රාජ්‍ය විශ්වාස කරනවා රාජ්‍ය යාන්ත්‍රණයන් එක ගනුදෙනු කරන්න පටන් ගන්නවා රාජ්‍ය සතුව යම්කිසි බලයක් යම්කිසි පාලනයක් මේ රටේ සම්බන්ධයෙන් තියෙනවා කියලා විශ්වාසයක් ගොඩ නැගෙනවා ඒ தත්ත්වය තමයි අපි මේ දැන් භුක්ති විඳින්නේ. එතකොට අපිට ජන ජීවිතය ඇතුලේ මිනිස්සුගේ පුද්ගලික ජීවිතය ඇතුලේ හෝප් කියන එක බලාපොරොත්තුව කියන එක ගොඩ නැංවීම තමයි මෙතනදී වැදගත්ම කාරණයක් වෙන්නේ. මොකද අපි දකින්නේ ඒ බලාපොරොත්තුව නැති කරන දේවල්. උදේ ඉඳන් අපි අර කියන්නේ සමාජ මාධ්‍යවල අපිට හම්බ වෙන්නේ ඉවරයි. ඔන්න හෙට වැටෙනවා. ඉවරයි. රනිල් කරලා පෙන්නුවද ඔන්න අන්තර්ජාතිකව කෙලවෙලා තියෙන්නේ. ඔන්න මේ මොකද්ද අන්තිමට අපිට එන ෆීල් එක මොකක්ද? එන්නේ නිකන් අපිට හෙටක් නැහැ. රනිල්ට හෙටක් නැති එක ගැන අපි වද වෙනවද? අපිට වැඩක් තියනවද? ඒක රනිල්ට හෙටක් තියනවද නැද්ද? අපිට වැඩක් තියෙන අපිට මොකද්ද වෙන්නේ?
ඒතකොට ඒ බලාපොරොත්තුව තමයි මේ කුඩුපට්ටම් කරන්නේ. මෙන්න මේක නිසා තමයි මිනිස්සුන්ට බලාපොරොත්තුව කියන එක ඇතුල් කරොත් අපිට ඒ බලාපොරොත්තුව ඇතුලේ විතරයි නිර්මාණශීලීත්වය කියන එක ඇති කරන්න පුළුවන් වෙන්නේ. මිනිස්සු නිර්මාණශීලීව ක්‍රියේටිව් විදියට හිතන්නේ මිනිස්සුන්ට බලාපොරොත්තුවක් තිබුණා. ඒ බලාපොරොත්තුව තමයි සිහිනය කියලා කියන්නේ. ඒ සිහිනයක් තිබුණොත් විතරයි මිනිස්සු ඒ සිහිනය ඇත්ත කරගන්න පුළුවන් මට්ටමකට වැඩ කරන්නේ. එතකොට මගේ හීනේ මොකක්ද? මගේ හීනේ කොහොමවත්ම ආපහු මේ කෙලවෙච්ච මට්ටමින් අර තිබිච්ච පරණ 2019 මට්ටමට යන එක නෙමෙයි. මට පරණ දේවල් ආපහු ඕනේ නැහැ. මං කැමති අපි අලුත් තත්වයකට යනවා නම් එතනින් එහාට. ඒ කියන්නේ උදාහරණයක් විදිහට මම හිතනවා අපි ජීවත් වෙච්ච විදිය වැරදි කියලා. ඒ කියන්නේ ලංකාවේ පුරවැසියෝ විදිහට ලංකාවේ අපි කියන්නේ මේ සාමාන්‍ය ජන ජීවිතය ගත කරපු මිනිස්සු විදිහට උදාහරණයක් අරගෙන බලන්න අපි මම මෑතක බැලුවහම මට දැනගන්න හම්බුණා ලෝකයේ ඉන්ධන පාවිච්චියෙන් 0.1 මේ අපි චූටි රටක් වෙලා මේ ලෝක ඉන්ධන භාවිතයෙන් 0.1 අපි වග කියනවා ඒකට. 0.1කට වග කියනවා කියලා කියන්නේ මේ ලෝක සිතියෙමින් 0.1ක්වත් නැති රටක් අප. ඊට පස්සේ ඔය මේ අර්බුදයේ කාලේ ගත්තොත් එහෙම අපි මෙට්‍රික් ටන් 3000ක් පුච්ච ඉඳපු තෙල් පිච්චිල්ල මෙට්‍රික් ටන් 4500ක් වෙනකම් වැඩි කරගන්නවා අර්බුදයේ කාලෙත්. ඒකට අපි මේ දැන් ওই පෝලිං වල කට්ටිය හැමෝම ඉඳලා ඇතිනේ. පෝලිං වල අන්තිමට අපි හිටියේ නිකන් අවශ්‍යතාවයක් වෙනවා. ඒ පෝලිම වෙනම සංස්කෘතියක් වුණා. ඒ පෝලිමට එනවා, පෝලිමේ ඉඳගෙන කාඩ් ගහනවා, පෝලිමේ මරා ගන්නවා, පෝලිමේ ඉතින් පෝලිංගත ජීවිතයක් හදාගත්තා ඒක. ඒකට මේ අපි ජීවත් වෙනවා කියන ක්‍රමය ගැන නැවත ආපහු හිතලා බලන්න. අපි කරමින් ඉන්න විදිය හරිද? අපේ ජීවිතය මීනින්ග්ෆුල්ද? අර්ථවත්ද? කියලා හිතලා බලන්න මම හිතන්නේ මේක අවස්ථාවක් කියලා. මේකට අපිට කියන්න පුළුවන් අර දැනට සෑහෙන තැන්වල කතා වෙන සිම්පල් ලිවිං කියන එක නැත්නම් ස්ලෝ ලිවිං කියන එක. ඒක හොඳ කන්සෙප්ට් එකක්. ඒ කියන්නේ අපි ගත්තොත් එහෙම අපි ආර්ථික වර්ධනය ගැන කතා කරනවා. ආර්ථික වර්ධනය මහින්ද රාජපක්ෂලාගේ කාලෙත් සෑහෙන්න ඉහළයි. ඔය ණය පොලි ඔක්කොම අරගෙන සෑහෙන ඉහළ අපි දැක්කනේ හයිවේ හැදෙනවා. මිනිස්සු කතා කරේ රට නෙළුම් කුළුණු උඩට ඉස්සෙනවා. අපි දැක්ක සෑහෙන වර්ධනයක්. හැබැයි මේ වර්ධනය අපි අර growth කියලා කියනවනේ කැන්සර් එකක් හැදෙනකොට. කැන්සර් එක කියන්නේ තංග ඇතුලේ වර්ධනයක් තමයි කෑල්ලක් හැදෙනවා. ඒතකොට ඒ වගේ growth එකක් තමයි අපි අන්තිමට දැක්කේ. ඒතකොට මේ growth එක අපිට ඕනද? මේ growth එක අපිට වැඩක් තියෙන තැනකට අපි අරන් ගිහිල්ලා තියෙන්නේ. මං හිතන්නේ අපිට ඔය GDP මේවෙන් මනින growth එකට වඩා අපිට happiness indicator කියන එක පැත්ත බලන්න වෙනවා. අපේ මිනිස්සු සතුටෙන් දෙන්නේ. අපි සතුට කොයිතරම් නිර්මාණය කරලා තියෙනවද සමාජය ඇතුළේ? අපේ මිනිස්සුන්ට පුළුවන් ද අනිත් මිනිහෙක් එක්ක සතුටෙන් ගනුදෙනු කරන්න. අල්ලපු එක හොරෙක් වගේ පේනවා නම් එහා පැත්තේ කා මටක් කෙලින්නයි බලන් ඉන්නේ කියලා පේනවා නම් අපි නිරෝගී జాතියද? මේ දේවල් මේ පැටර්න් එක මේවා මිනිස්සු ඉපදෙනකොට අරන් එන පැටර්න් නේ. මේවා තමයි සංස්කෘතියෙන් අපිට හුරු කරපු පැටර්න් එක. මේ විදිහට තමයි අපි හිතන්නේ. මේක තමයි අපේ මෙන්ටල් ෆ්‍රේම්වර්ක් එක. ඒතර මේකෙන් තමයි මේ අර්බුදය අපිට නිර්මාණය කරලා දීලා තියෙන්නේ. මේකෙන් තමයි අර කොයි වෙලාවක හරි සුළු ජාතිකය අපේ වැඩිපුර ළමයි හදනවා හරි සුළු ජාතිකය අපිට කෙලින්න බලන් ඉන්නවා හරි කියන මානසිකත්වයෙන් අපි මහින්දලවපත් කරගන්න. එතකොට මේකෙන් එළියට එන්න නම් අපි මේ මෙන්ටැලිටි එක වෙනස් කරගන්න ඕන. මම මේකට කියන්නේ ස්පිරිචුවල් රෙවොලූෂන් එකක්. ආධ්‍යාත්මික විප්ලවයකට අපිට යන්න වෙනවා. මම කියන්නේ භාවනා කරලා බණ භාවනා කර කැලෑගත වෙනවා කියන එක නෙමෙයි. අපි කරන හැම ක්‍රියාවකම ඒක කොන්ෂස් ඇක්ට් එකක්. අපිට ඇයි අපි මේක කරන්නේ? මේකෙන් මගේ ජීවිතයට හම්බ වෙන්නේ මොකක්ද? අපි මොකක් හරි භාණ්ඩයක් පරිභෝජනය කරනවා වෙන්න පුළුවන්. අපි සෑහෙන්න හොඳට පරිභෝජනය කරනවා. අපි දිගට හැම කෙහෙම්මලම ගන්නවා. ඒ ගන්න දේ අර්ථයක් තියෙනවද? ඒ ගන්න දේ අපිට ඇත්තටම ඕනද? ඒ ගන්න දේ නැත්තම් අපි සමාජයට පෙන්වන්නද ඕනකම තියෙන්නේ? අපි කාර් ගත්තොත් එහෙම අපි කාර් ගන්න තරමක් ගත්තේ සමාජයට පෙන්වන්න. ඒ කාර් එක ඇත්තටම අවශ්‍යතාවයක් තියෙනවද කියන එක නෙමෙයි අදාළ. කාර් එකක් නොතිබුණොත් සමාජ තත්වයක් නැහැ. ඒකට මේ සමාජ තත්වය කියන එක හැදිච්ච කන්ඩිෂන් එක. මේ සමාජ තත්වය නඩත්තු කරන්න අපි ඉගෙන ගත්තේ මොකටද? අපි ඉගෙන ගන්න සමාජ තත්වයේ. කවුරුවත් ඔය දොස්තරලා ඉංජිනේරුව වෙන්නේ නැහැ නේ. නිකන් මට වෛද්‍යවරයෙක් වීමේ මාර ආසාවක් තියෙනවා. මම හරිම කැමතියි මේ රෝග ගැන අධ්‍යයනය. එහෙම එන්නේ නැහැ. ඒ කියන්නේ දොස්තර මහත්තයා කියලා අහල පහල මිනිස්සුන්ගෙන් ලැබෙන ගෞරවය. ඉංජිනේරුවා කියලා අහල පහල මිනිස්සුන්ගෙන් ලැබෙන ගෞරවය. මේ එන්ටයිටල්මන්ට් එක තමයි වැඩේ තියෙන්නේ. එතකොට මෙන්න මේ ජීවිතය අපි වෙනස් කරගන්න පුළුවන් නම් විතරයි
අපි අර 20 වන සතවර්ෂයේ පුරවැසියා ඉඳලා 21 වන සතවර්ෂයේ පුරවැසියා දක්වා ගමන් කරනවා කියලා පෙන්නනවා. මේ 21 වන සතවර්ෂයේ පුරවැසියාට විතරයි ඒ 21 වන සියවසට ඕන කරලා පාර්ලිමේන්තුවක් හෝ නියෝජිත ප්‍රජාවක් හෝ පත් කරගන්න පුළුවන්කම තියෙන්නේ. 20 වන සතවර්ෂයේ ජීවත් වෙච්ච අර ගොම්මැට්ටට කීයටවත් හම්බ වෙන්නේ නැහැ 21 වන සතවර්ෂයේ පාර්ලිමේන්තුවක් නිර්මාණය කරන්න. ඒතර පුරවැසියව නිර්මාණය කරන්නේ නැතුව, ඒ කියන්නේ අපි හිතනවා නම් එහෙම අපේ පාර්ලිමේන්තුව අප්සෙට් අපි හරි හොඳයි කියලා ඒක එන ගොම් කතන්දරයක්. අපිව තමයි පාර්ලිමේන්තුව පේන්නේ. ඔය කිසිම අවුලක් නැහැ. පාර්ලිමේන්තුව එපා කියන උන් ටික කරේ මොකද්ද කියලා බලන්න. පාර්ලිමේන්තුව එපා කියලා පාරේ පාර්ලිමේන්තුව පාරේ පාලනයක් හදන්න. ඒතර ඒක තමයි මට්ටම. ඒ මට්ටමේ කට්ටියක්ම තමයි මේ පාර්ලිමේන්තුවටත් කට්ටියපත් කරලා යවුවේ. නැත්තම් මෙච්චර ආයතන පද්ධතියක් හදලා මිනිස්සු සෑහෙන කාලයක් තිස්සේ ඡන්ද දීලා ඡන්ද ප්‍රැක්ටිස් කරලා හදාගත්ත යාන්ත්‍රණය පැත්තකින් තියලා පාරේ මොකක් හරි හදාගන්න පාරේ බලයක් නියෝජනය කරන්න. ඒ වගේ අදහස් එනවද මේකට? මගේ යෝජනාව අර සිම්පල් ලයිෆ් කියන එක මැද්දේදී අපිට සිද්ධ වෙනවා මෙටීරියල් වැලියු නැත්තම් මේ ද්‍රව්‍යමයගේ සමහරලාට සල්ලි වෙන්න පුළුවන්, වාහන වෙන්න පුළුවන්, තව මොනවා හරි වෙන්න පුළුවන්. ඒ මෙටීරියල් වැලියු කියන එක අපි කන්සෙප්චුවල් වැලියු එකකට මාරු කරගන්නවා. කියන්නේ අපි පාවිච්චි කරන දේ තියෙන කන්සෙප්ට් එක අපි අගය කරන්න පටන් ගන්නවා. සමහර වෙලාවට ඔය මේකේ තියෙන ලොකුම වාසිදායක තත්වයක් තමයි මේක කියන්නේ නරක දෙයක්. හැබැයි ඔය ලොකු කම්පැනි, ලොකු ආයතන මේ හැදිච්ච 20 වෙනි සතවර්ෂය දරාගෙන හිටපු කෝපරේට්ස් කියන ඒවා වැටෙනවා. ඒවට පවතින්න බෑ. අපි දැක්ක බිස්කට් කම්පැනි වලින් ඇවිල්ලා කියනවා අපිට පවතින්න විදියක් නැහැ කියලා. ඒවා වැටෙනවා. ඒතර මේවා වැටෙනවා කියලා කියන්නේ more decentralized economy එකකට අවස්ථාව තියෙනවා. පුළුවන් තරම් චූටි ආර්ථික අවස්ථාවක් නිර්මාණය කරන්න පුළුවන්. එතකොට මේ ලොකු දේවල් වැටෙනකොට පොඩි දේවල් මතුවෙන්න ඕනේ. ඒ අන්නේ පොඩි දේවල් නිර්මාණය කරගන්න තමයි අපිට නිර්මාණශීලී හැකියාවක් තියෙන්නේ. මෙන්න මේකට මඟ පෙන්වීමක්. මේකට මඟ පෙන්වීමක් ආණ්ඩුවකට කරන්න පුළුවන් නම් මොකද හේතුව? මිනිස්සු සල්ලි හම්බ කරන්න දන්නවා වුණාට මිනිස්සු දන්නේ නැහැ Taman සතුටු වෙන විදියට සල්ලි වියදම් කරන්න. මිනිස්සු සල්ලි වියදම් කරන්නේ අනිත් මිනිස්සු සතුටු වෙන විදියට. අපි වාහනයක් ගන්න, ගෙවල් දොරවල් හදන්නේ අපි සතුටු වෙනවට වඩා අනිත් මිනිසුන්ව සතුටු කරන්න පුළුවන් විදියට. අපි ඉගෙන ගන්න අපේ අම්මලා තාත්තලාව සතුටු කරන්න පුළුවන් විදියට. එතකොට කාට හරි සිද්ධ වෙනවා සතුට කියන්නේ මොකක්ද? සතුට විදිය හැක්කේ කෙසේද කියන එකට අලුත් නැරටිව් එකක් ඉදිරිපත් කරන්න. මම හිතන්නේ මේක තමයි මේ වෙලාවේ තියෙන මේකට තියෙන හොඳම වෙලාව. අපි දන්නවා අර මාස්ලෝගේ පිරමීඩ් එකක් තියෙනවා. ඒක යටම ලෙවල් එකේ ඉන්නේ ආහාර, නිවාස, ඇඳුම් ඕවා හොය පොරකන කට්ටිය තමයි යටම ලෙවල් එකේ. ඒකට ඒකේ ටිකක් උඩට යනකොට මේ මාස්ලෝගේ පිරමීඩ් එකේ තියෙනවා. ඒගොල්ලන්ට ඕන ඉමෝෂනල් දේවල්, එක්ස්පීරියන්ෂල් දේවල්. ඒගොල්ලන්ට ඕන නිකන් සතුට, ඒගොල්ලන්ට සමහරලාට එම්පති එක අනිත් මිනිස්සෙකුගේ දුක පිළිබඳ හැඟීම. මෙන්න මේ වගේ තත්ත්ව වලින් ගනුදෙනු කිරීම තමයි අපි අර 20 වන සියවසෙන් ගැලවිලා 21 වන සතවර්ෂයට පාතබන පුරවැසියෙක් කියන එක ගැන අපිට ආඩම්බර වෙන්න පුළුවන් නිර්ණායක තියෙනවනේ. අනිත් එක ටෙක්නොලොජි එක ගත්තොත් ටෙක්නොලොජි එක මේක මීනින්ග්ෆුල් ටෙක්නොලොජි එකක්ද අර්ථවත් තාක්ෂණයක්ද අපි පාවිච්චි කරන්නේ. අපි නිකරුණේ ඕන දෙයටයි එපා දෙයටයි හැමතිස්සෙම නිකන් ලොකු කෙහෙම් මල් ටිකක් හදාගෙන අපි නිකන් ඒව විනාශ කරලා දානවා. තෙල් පුච්චන්න හරි වෙන මොකක් හරි විදියකට ඒ ටික පුච්චලා දානවා. ඒතොර ඒ සමහර වෙලාවට අපිට ඕන කරන තාක්ෂණය ඊට පුංචි තාක්ෂණයක් වෙන්න පුළුවන්. ඒක අර නිකන් ලෝකේ මට්ටමට දේවල් හදාගන්න ඕනේ නැති වෙන්න පුළුවන්. මම දැක්කා අර නියුක්ලියර් රියැක්ටර්ස් ගෙන්නන එකට ටැක්ස් ගහපු එකට පවා මිනිස්සු විරුද්ධ වෙලා සෑහෙන දඟලලා තියෙනවා. ඒ කියන්නේ ඒක පවා ඕන නියුක්ලියර් රියැක්ටර් එකක් ගෙදර නැති වුණොත් අප්සෙට් වගේ සීන් එකක් මම බැලුවම දැකලවත් නැහැ ඒ වගේ එකක්. හැබැයි මිනිස්සුන්ට ඒකත් අප්සෙට් ඒකට ටැක්ස් එකක් ගහපු එක. ඉතින් අපිට පුළුවන් නම් ඉකොනොමික් growth කියන එක කියන තැනින් අපිට හැපිනස් growth කියන තැනට මාරු වෙන්න. මම හිතන්නේ මේක තමයි එතනට තියෙන අවස්ථාව කියලා. ඒ වගේම වැදගත්ම දේ තමයි ජාතික රාජ්‍ය කියන එක බිඳ වැටිච්ච එක. තවදුරටත් ජාතික රාජ්‍යයට අපිව ආරක්ෂා කරන්න බෑ. තවදුරටත් මේ රටෙන් අපිට දේවල් උප්පද්දවල ජීවත් වෙන්න බෑ. අපිට දැන් මේ කන බොන ටික බෙහෙත් ටික ගන්නෙත් එළියෙන් ඉල්ලලා හිඟා කාලා ණයට. එතකොට එහෙමනම් අපි දැන් ලෝකයට විවෘතයි. බොරුවට නමට තමයි ජාතික රාජ්‍ය තියෙන්නේ. අපි කරන්න ඕන අපි ලෝකයට විවෘත ජාතියක් විදියට ගනුදෙනු කරන්න පටන් ගන්න. අපි ලෝකෙ දැන් අපිට ඉන්ටර්නෙට් එක තියෙනවා. අපි නිතරම ඉන්නේ ලෝකෙත් එක්ක එකතු වෙලා තවදුරටත්
අපි හැරිලා මේක මේ ලංකාව ඇතුළට ගිහිල්ලා තේරුමක් නෑ. අපි කරන නිෂ්පාදනයක් වෙන්න පුළුවන්, චූටි නිර්මාණයක් වෙන්න පුළුවන්, චූටි නිකන් ටින් කරන වාදනයක් වෙන්න පුළුවන්. මේ මොකක් හරි දෙයක් අපිට පුළුවන් ද වෙන රටකට යවන්න. ඔය අනිවාර්යෙන් ලෝකේ කොහේ හරි අපිට පාරිභෝගිකයෙක් ඉන්නවා. මේ නිකන් කන්න දෙනකම් බලන් ඉන්න ලංකාවටම විකුණන්න දේවල් හදලා තේරුමක් නෑ. එතකොට මේ කාරණෙත් එක්ක මම මේ දවස්වල සෑහෙන්න දෙයක් ඉගෙන ගත්ත දේ තමයි මගේ ජීවිතය ඇතුලේ ප්‍රැක්ටිස් එක බයිසිකලයට මාරු වෙච්ච එක. ඒක හරියම පොඩි දෙයක් අදාළ නැති නිකන් විහිළුකාර වැඩකට නැති දෙයක්. හැබැයි පෙට්‍රල් පෝලිං වල ඉන්නේ නැතුව මම තීරණය කරා ඉස්සෙල්ලම පයින් යන්න බැලුවා. පයින් යන එකට වඩා ජොලි කියලා හිතලා පස්සේ බයිසිකලයක් ගත්තා. මට ඉන්නවා යාළුවෙක් නදීෂ් කියලා. ඒ යාළුවා පයින්මයි යන්නේ. ඌ බයිසිකලයකට මාරුුනේත් නැහැ. ඌ රත්මලානේ ඉඳන් කොහුවලට රස්සාවට එනවා පයින්. ආයි ඉවර වෙලත් පයින් යනවා. පයින් යාම ප්‍රොමෝට් කිරීම සඳහා ඌ සමහර යාළුවොත් එක්ක නාවල දක්වා ගිහිල්ලා එතනින් රත්මලාන දක්වාත් යනවා. ඒ තරම් පයින් යන එක ප්‍රොමෝට් කරනවා. එතකොට ඌ මට කියපු දෙයක් තමයි අයියේ දැන් මේ යනකොට මේ රත්මලාන්ට මේ අන්න තියනවා ශිකේ මේ ආණ්ඩුව තෙල් ටිකවත් දෙන්නේ නැහැ. මෙහෙම ගියොත් එහෙම පයින් ටික ය아가න්න බෑ. මගදී පණ යනවා. එහෙම නැතුව හැමතිස්සෙම හිතන්න ඕන කියලා මේ පයින් යන්නේ මගේ ආතල් එකට. මට මාර ජොලි මේ පයින් යන එක. මේ පයින් යාම මට ඕන හින්දා කරන දෙයක් මිසක් ආණ්ඩුව මට කියන හින්දා කරන දෙයක් නෙමෙයි. කියන මෙන්ටැලිටි එකකින් යනකොට ඌ කියන්නේ පයින් යාම තරම් ජොලියක් ඌට නැහැ කියලා. ඉතින් ඌ දිගටම පයින් යනවා. සාවුටිය සෑහෙන මහතර හිටියේ දැන් ඇඟත් අඩු වෙලා. අපිට පුළුවන් ඒ කියන්නේ අපේ ඔළුවෙන් concept එක මාරු කරගන්න, narrative එක මාරු කරගන්න. අපි දෙයකට රියැක්ට් කරනවා වෙනුවට අපි ඔය වාමාංශිකයේ මම කැමතිම නැති තර්කණය තමයි මොකක් හරි දෙයක් ආවහම ඒකට ප්‍රතික්‍රියා දක්වීම තමයි තියෙන්නේ. විරෝධය අපි අලුතෙන් ගේන්නේ මොකක්ද? ප්‍රතික්‍රියාව නෙමෙයි ක්‍රියාව නිර්මාණය කරන්නේ කොහොමද? ඒ ක්‍රියාව මෝඩ එකක් වෙන්න පුළුවන්, හොඳ එකක් වෙන්න. හැබැයි ක්‍රියාව නිර්මාණය කරන්න ඕනේ. ප්‍රතික්‍රියා දක්වන්න වෙලා වැඩක් නැහැ. මොකද ඒකේ අයිතිය තියෙන්නේ ක්‍රියාව නිර්මාණය කරන එකට. අපි පෝස්ට් එකක් දැම්මම Facebook එකේ කමෙන්ට් වල මොන එකා මොන දේ කරත් ඒ පෝස්ට් එකේ තියෙන එක තමයි අවකාශය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ කතිකාව නිර්මාණය කරලා තියෙන්නේ. කමෙන්ට් දාන එක නෙමෙයි. මෙන්න මේක නිසා අපි හැමතිස්සෙම බලන්න ඕන ප්‍රතික්‍රියාව නිකන් රියැක්ෂනරි වෙන්නේ නැතුව අපිට පුළුවන් ද ක්‍රියේටිව් වෙන්න. අපි තමයි අලුතෙන් ස්කෝප් එක ගේන්නේ. මෙන්න මෙතනදී තමයි මම බයිසිකල් කතාව කියන්න හේතුවේ. බයිසිකලේ පොඩි වුණාට බයිසිකලේ පදින එකේ මිනිහෙක්ව සම්පූර්ණයෙන් වෙනස් කරන්න පුළුවන් ක්‍රියාවක් තියෙනවා. ඒ තමයි ඉස්සර ඔය බයිසිකලේ කියන එකට අපිට තිබුණේ අර කෙහෙල් කනක් හරි මොනවා හරි බැඳගෙන 3 දෙනෙක් විතර පටවගෙන යන මෙහෙම එකක් නේ. දැන් බයිසිකලේ සම්බන්ධ concept එක නාගරිකව ඕක නෙමෙයි. නාගරිකව බයිසිකලේට ෆැෂන් එකක් තියෙනවා. බයිසිකලේ තනියම යන්නේ. තව දුරටත් පොල්ල උඩ එක්කෙනෙක් තියාගෙන යන්නේ නැහැ. එතකොට මේ බයිසිකලේ තියෙන වැදගත්ම කාරණේ තමයි ඔයාව සල්ලි අඩු වුණා කියලා තනියම යන්න වාහනයක් ත්‍රිවිල් එකක් ගන්න බැරි වුණා කියලා ඔයාව බස් එකට දක්කන්නේ නැහැ. බස් එක කියන්නේ මොකක්ද? බස් එක කියන්නේ ආපහු රංචුව. බස් එක කියන්නේ ඔයා මෙතන සීට් එකේ ඉඳගෙන ඉන්නකොට අනිත් මිනිස්සුයාගේ කරදරෙත් ඔයාගේ ඔළුවට දාගන්න ඕනේ අනිවාර්යයෙන්. කවුරු හරි එකෙක් ගහ ගන්නවා නම් එහෙම ඒකේ තියෙන කුණු හරපයක් දෙකක් ඔක්කොමත් අහගෙන එහෙම තමයි බස් එකේ යන්න ඕනේ. අනිත් මිනිස්සුන්ගේ කරදර තමන්ගේ කරදර කියලා වෙන් කරගන්න බෑ. එතකොට බස් එක කියන්නේ පොදු අවකාශයක්. හැබැයි බයිසිකලේ යන මිනිස්සෙකුට සල්ලි නැතුව වුණත් ගන්න පුළුවන් ඉන්ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා. ඌගේ ස්වාධීනත්වය පාවලා දෙන්නේ නැහැ. ඌගේ ලෝකේ තනියම යන්නේ. ඌගේ ලෝකේ යන ගමන් අර මෙච්චර කල් අපිට තිබුණේ පුළුවන් තරම් දුර යාමේ උවමනාවක් නේ. අපි වාහන පාවිච්චි කරන්නේ කතරගමට යනවා, යාපනයට යනවා. දුර යනවා. ඒ කියන්නේ ඒක තමයි වික්‍රමයේ උනේ. බයිසිකලේ යෝජනාව තියෙන්නේ පුළුවන් තරම් ළඟ ගමන් කිරීම. එතකොට එතනදී මම තේරුම් ගත්ත දෙයක් තමයි මම ගොඩාක් දුර ගිහිල්ලා දේවල් දැක්කට වඩා මම ළඟ තියෙන දේවල් දැකලා නැහැ කියලා. උදාහරණයක් විදියට කොල්ල පිටිය හන්දිය දිගේ බයිසිකලයක් පැදගෙන යනකොට මම දකින දේවල් මම බලනවා මම මෙච්චර කල් මේව දැක්කේ නැත්තේ ඇයි කියලා. චූටි කඩ වෙන්න පුළුවන් මිනිස්සු ඒවැ කන බොන විදිය ඔය පොඩි රැට එළියට දාන ඔය පොඩි කඩයක් පන් කඩ. ඒක වෙනම ජීවිතයක්. අර අපි ලොකු ස්කෝප් එකකදී මග ඇරෙන දේවල් අපිට පොඩි ස්කෝප් එකකදී සෑහෙන්න ළඟින් ආශ්‍රය කරන්න හම්බ වෙනවා. ඒ වගේම බයිසිකලයක් පදිද්දී කවදාවත් කියමනක් තියෙනවා බයිසිකලයක් පදින මිනිහෙක් දුකෙන් පදින්නේ නැහැ කියලා. බයිසිකලයක් පදින්න බෑ මිනිහෙකුට දුකෙන්. ඒකට හේතුව තමයි බයිසිකලයක් පදිද්දී අපේ ඇඟේ තියෙන අර එන්ඩෝකැනබිඩොයිඩ් කියන සිස්ටම් එක වැඩ කරන්න පටන් ගන්නවා.
අප කියන්නේ ජොයින්ට් එකක් ගැහුවාම එන්නේ කවුරු හරි මං ජොයින්ට් වෙනුවෙන් පෙනී ඉන්න මිනිස්සෙක් ඒ මොකද හැපිනස් මිනිස්සුන්ට සතුට ගේන දේ. එතකොට ජොයින්ට් එකකින් රසායනිකව ඇති කරන දේ බයිසිකලෙන් ව්‍යායාමයක් මගින් ඇති කරනවා. එතකොට බයිසිකලයක් පදින ඕන මිනිහෙක් ටික වෙලාවකින් පස්සේ සතුට වෙන්න පටන් ගන්නවා. මේ මිනිහට දේවල් ගැන තියෙන කනස්සල්ල නැති වෙනවා. එතකොට කනස්සල්ල නැති මිනිස්සෙක් තමයි නිතරම ගිහිල්ලා රස්තාවකට හරි කොහෙට හරි යන්නේ. ඒ මිනිහා අර නිකන් ඇඬියාව අරගෙන යන්නේ නැහැ. ඒ වගේම වේගය සම්බන්ධ අදහස් අපි කිසිම තේරුමක් නැතුව වේගය පාවිච්චි කරනවානේ මම පවා එහෙම තමයි මම නිකන් දැන් ලොක්කා වගේ කිව්වට ඒ කියන්නේ හෙන හයියෙන් ඉක්මනට ගිහිල්ලා ගෙදර ඇවිල්ලා කකුල් දෙක උඩ තියාගෙන ඉන්න වැරෙන්න ලොකු වැඩක් නෑ එහෙම කරන්න. හැබැයි ඉක්මනට යන්න ඕනේ. ඒක නිසාම ගිහිල්ලා ට්‍රැෆික් එකේ හිර වෙනවා මේ ඔක්කොමත් වෙනවා. හැබැයි බයිසිකලයෙන් මට උගන්වපු දේ තමයි එහෙම හදිස්සියක් ජීවිතේ නෑ කියන එක. අපිට හෙමින් දේවල් කරගන්න පුළුවන්. මට දැන් අපි ගත්තොත් එහෙම 10 ඉඳන් 2 වෙනකම් වගේ වෙලාවේ බයිසිකල් පදින්න බෑනේ ලංකාවේ ඔළුව උඩින් ඉර පායලා නැති. එතකොට අපි මම කරන වැඩ ඔක්කොම මම ඊට කලින් සහ පස්සේ හවස දා ගන්නවා. එතකොට මම වැඩ කරන වෙලාවල් මම මගේ බයිසිකලේ ට්‍රාන්ස්පෝර්ටේෂන් එක හැටියට හැඩගස්ස ගන්නවා. එතකොට මගේ ජීවිතයේ ආකෘතිය වෙනස් වෙනවා. මම එතකොට හවසට තමයි වැඩ කරන්නේ. නැත්තම් උදේ පාන්දර ගිහිල්ලා කොහෙට හරි වෙලා වැඩ කරගෙන යනවා. එතකොට මේකෙන් මගේ ජීවිතයේ ආකෘතිය පිළිබඳ වෙනසක්, මම හිතන විදිය වෙනසක්, මට ලෝකේ දකින්න විදිය වෙනසක්, මම සතුට භුක්ති විඳින විදිය වෙනසක් මට දැනෙන්න පටන් ගන්නවා. මට බයිසිකලේ කියන එක ඒක ස්පිරිචුවල් ජර්නි එකක්. ඒක මාව ආධ්‍යාත්මිකව වෙනස් කරපු ගමනක් වුණා. ඒ වගේම වැදගත් දේ තමයි අර තියෙන සමාජ තානාන්තර කියන ඒවා වාහන වලින් හදාගත්ත පොඩි අටුවන් ටීගා කැලි ටික එල්ලගෙන හිටපු ඒ ටික ඔක්කොම පැත්තකින් තියලා අපිට පුළුවන් අර හරිම සිම්පල් විදිහකට ගනුදෙනු කරන්න පටන් ගන්න සමාජයත් එක්ක. මේ කාරණේදී වැදගත් ඒ කියන්නේ අපි අමතක කරන්න ඕන මේ මතක තියාගන්න ඕන දේ තමයි අපි සිම්පල් ලිවිං කියලා කියන්නේ දුප්පත් ජීවිතය නෙමෙයි කියන එක. අල්පේච්ඡ ජීවිතය කියලා ආමුදුරවරු බනට කියන්නේ නිකන් කන්න තියෙන දේ කන්න නැතුව හිටපන් ඒ වගේ දුක්ඛිත ජීවිතයක් නෙමෙයි. මේක එහෙම නෙමෙයි. අපි කියන්නේ නැන්නේ ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං වලට අල්පේච්ඡ ජීවිතය කියලා. ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා කියන්නේ දවසකට වේල් දෙකයි කන්නේ. ඌ එක වේලක් අතාරනවා පැය 12කට වඩා බඩගින්නේ ඉන්නවා. ඉතින් ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං තමයි දැන් කරන්න වෙලා තියෙන්නේ. ඒතකොට අපි මේක සල්ලි නැති නිසා කන්න නැතුව ඉන්නවා කියන ඇන්ගල් එකට වඩා අපි ඉන්ටර්මිටන්ට් ෆාස්ටිං කියලා ගත්තොත් මොකද වෙන්නේ? මම දන්න විදිහට ලංකාවේ ගණන් බලලා තිබිච්ච හැටියට අරගිය යාමෙන් ගියා නම් ලංකාවේ 3න් 1කට වඩා පිරිසක් non commutable diseases කියන්නේ ඔය දියවැඩියාව හෘදයාබාධ මේ ප්‍රෙෂර් ඔය වගේ කෙහෙම්මල් වලට පාජනය වෙන්න තමයි ගණන් හදලා තිබුණේ. ඔය අපි ඇඩ්වර්ටයිසින් කරන හින්දා දොස්තරලා හම්බ වෙනකොට අපිට කියනවා මේ පණිවිඩය කොහොම හරි අරගෙන යන්න මේ තව ටික දවසකින් මෙහෙම වෙනවා කියලා. එතකොට දැන් යන්තම් සමහර වෙලාවට මේක සෞඛ්‍ය පැත්තෙන් හොඳ මට්ටමක් උදා වෙන්න පුළුවන්. කන් කෑම අඩු කරන්න වෙනවා මිනිස්සුන්ට. ගිහිල්ලා අර තියෙන ජංක් ෆුඩ් කන්න වෙන්නේ මේ කඩ ඇරලා තිබුණාට සෑහෙන පරිස්සමෙන් තෝරලා බේරලා කන්න හම්බ වෙනවා. මේකත් එක්ක අර අපි කියන හැම එකකම ආණ්ඩුවත් එක්ක තරහට බැලුවොත් මේක ඉතින් වෙන අප්සෙට් අඩේ මට මගේ මැක්බර්ග් එක නැති කරේ මේ ආණ්ඩුව කියලාත් අපිට හැපි ඉන්න පුළුවන්. ඒ වෙනුවට නෑ අපිට කෑම රටාව වෙනස් කරන්න පුළුවන්ද කියලා අපිට කල්පනා කරන්න පුළුවන්. ඉතින් මගේ යෝජනාව තිබුණේ මම උත්සාහ කරන දේවල් ඉතින් ඒක කවදාවත් එහෙම ආණ්ඩුව වලින් කරන දේවල් නෙමෙයි. නමුත් ආණ්ඩුවකට ලොකු අමාරුවක් නෑ බයිසිකල් ලේන් ටිකක් දාලා දෙන්න. ඒ කියන්නේ බයිසිකල් පදින්න කියලා කිව්වට හරියන්නේ නෑ. බයිසිකල් වල ආරක්ෂිතව පදින්න මන්තිරුවක් තියෙනවා. එතකොට ඒ වගේ මන්තිරු ටිකක් ලබා දෙන්න ආණ්ඩුවකට ලොකු අමාරුවක් නෑ. ඒතේ මේ බයිසිකල් ලේන් ටිකක් දැම්මයින් පස්සේ බයිසිකල් වලට අදාළ සංස්කෘතියක් නිර්මාණය වෙනවා. උදාහරණයක් විදිහට ලංකාවේ වින්කල් කරන එකෙක් දන්නේ නැහැ මේ බයිසිකලයක් පදින එකෙකුට ඕන කරන සර්විස් එක දෙන්න ඕන කොහොමද කියලා. තාම සලකන්නේ අර නිකන් කෙහෙල් කන බදන් යන බයිසිකල් කාර්යයට වගේ ගෙනාවෙන් පස්සේ මොකක් හරි ඇණයක් අද කරලා යවනවා වෙන තැනකින් ඇණයක් හැලෙනවා. එතකොට මේක ලොකු බිස්නස් එකක්. දැන් බයිසිකල් කොළඹ නගරේ ගත්තොත් එහෙම මේ බයිසිකල් පදිනේ අයට සේවය සලසන්න සමහර ආයතනවල අපොයින්ට්මන්ට් එකක් ගන්න ඕන බයිසිකලේ ගිහිල්ලා දාන්න. එතකොට ඒක ආයි හම්බ වෙන්නේ සුමානකින් විතර. මෙන්න මේක වෙනම ආර්ථිකයක ප්‍රවේශයක් වෙන්න පුළුවන් පොඩියට හරි. ඊට පස්සේ බයිසිකල් වලට දැන් වාහනයක යනකොට නවත්තන්න බැරි කඩයක බයිසිකලයක් නවත්තන්න පුළුවන්. එතකොට එයාට ඒ කඩෙන් නැවතිලා කෑම බීම ටික ගන්න පුළුවන්. මෙන්න මේ දේවල් ප්‍රවර්ධනය කරන්න ආණ්ඩුවකට පුළුවන් හරිම ලේසියෙන්. අපි කිව්වොත් එහෙම මෙන්න මේ වගේ දේවල් ඔක මේ නෙදර්ලන්ඩ්ස් වගේ රටවල් වල කරලා තියෙනවා. ඒ කියන්නේ සමහර නගරවලට ඇතුල් වෙන්න දෙන්නේ බයිසිකල් වලට විතරයි.
වාහන වලට ඇතුල් වෙන්න දෙන්නේ නැහැ. එතකොට අපි ඉදිරිමත් කරනවා බයිසිකල් වලින් ගමන් කිරීම. ඊට පස්සේ බයිසිකලේ ට්‍රෙන්ඩ් එකක් කරනවා. ඒ වගේම සමහර දවස් වලට පාරට වාහන දාන්න බෑ. ඒක මේ vehicle free දවස්. ඒවා බයිසිකල් වලින් විතරයි යන්න පුළුවන්. එහෙම දවස් නම් කරන්න පුළුවන්. මේ දේවල් වලින් පොඩි අපිට ලැබෙනවා අලුත් යමක් පටන් ගන්නවා, අලුත් ජීවිතයක් ගැන එක්ස්පීරියන්ස් එකක් හම්බ වෙනවා කියන එක. අර පරණ එකේම එල්ලිලා අඬ ඉන්න සෙට් එකක් අනිවාර්යෙන් ඉඳී. හැබැයි අනිවාර්යෙන් වෙනෙවුන් ටිකක් මේ අලුත් ප්‍රවණතාවයේ මේ අලුත් ට්‍රෙන්ඩ් එකට පුරුදු වෙන්න පටන් ගන්නවා. මේකත් එක්ක මේ මම කියන්නේ මේක චූටි ඉක්විප්මන්ට් එකක්. මේක මේ බයිසිකලේ කියන්නේ අපි මැෂින් එකක් වෙනවනේ. කියන්නේ බයිසිකලේ පදිනකොට අපි මැෂින් එක. බයිසිකලේ නෙමෙයි. අපි පදිනකොට ඒක යන්නේ. ඒතකොට මේ චින්තනමය වෙනස මේ shift එක හරිම වැදගත් වෙනවා කියලා මම ඔය යෝජනා කරන simple life නැත්තම් slow living කියන එකට ආපහු එපිලා බලන්න. අර ප්‍රසිද්ධ ආර්ථික න්‍යායක් තියෙනවා ඩෝනට් ඉකොනොමි කියලා. ඩෝනට් ඉකොනොමි කියලා කියන්නේ ඔය දැන් ඉස්සර වගේ හැමතිස්සෙම නිකන් සීලින් කඩාගෙන ආර්ථිකයේ උඩට උස්සන්න යන එක නෙමෙයි. අර මෙහෙම තියෙන කර්ව් එක ගහන එක නෙමෙයි වැඩි. ඒ වෙනුවට සර්කියුලර් විදියකට. ඒ කියන්නේ අපි සමහර දේවල් වලින් පිට යන්නේ නැහැ. අපේ පරිසරයට ඩැමේජ් කරන ලෙවල් එකෙන් පිට යන්නේ නැහැ. දැන් උදාහරණයක් විදිහට ලංකාව වගේ රටකට සස්ටේනබල් කන්සම්ප්ෂන් පොලිසි එකක් ආණ්ඩුවට අඳුන්වලා දෙන්න පුළුවන්. සස්ටේනබල් කන්සම්ප්ෂන් පොලිසි එකක්. ඒ කියන්නේ කොහොමද තිරසාර පාරිභෝගිකෙක් බිහි කරන්නේ? කොහොමද අපි පරිභෝජනය කරන්නේ? මොකද ආණ්ඩුවකට අපි දන්නවා ඔය අපි හිතන් ඉන්නවා මේ අපි දන්නවා කොහොමද සල්ලි වේදම් කරන්නේ කන්නේ බොන්නේ කියලා. නෑ අපි ටෙලිනාට්‍ය වලින් ඉගෙනගෙන තියෙන්නේ. ටෙලිනාට්‍ය ඔය හාමුදුරුවෝ බනට කියන දේවල් වලින් තමයි අපේ ජීවන රටාව හැදිලා තියෙන්නේ. එතකොට ඒක වෙනස් කරන්න නම් ආපහු අපිට සිද්ධ වෙනවා ඒ තියෙන නැරටිව්ස් ටික වෙනස් කරන්න. යාක්‍යාන ඇතුලේ. එහෙම අරගෙන අපිට පුළුවන් වෙන්න ඕන 21 වන සතවර්ෂයට ගැලපෙන කොන්ෂස් කන්සියුමර් කෙනෙක් හදාගන්න. ඒ කියන්නේ හිතන්න පුළුවන් පාරිභෝගිකයෙක්. එතකොට එයා හිතන්න පුළුවන් පාරිභෝගිකයෙක් හැදුනායින් පස්සේ අපිට කොන්ෂස් ප්‍රොඩක්ෂන් එකක් ගැන හිතන්න පුළුවන්. අර තියෙන මාස් ප්‍රොඩක්ෂන් එක නෙමෙයි මොනවා හරි මිනිසුන්ගේ කටේ ඔබනවා කියන එක වෙනුවට මේක අවශ්‍ය දෙයක්ද කියලා නිර්මාණය කිරීමේ ආර්ථිකයක් නෙමෙයි නිෂ්පාදන ආර්ථිකයක් ගැන හිතන්න පුළුවන්. මෙන්න මේ දේවල් වලට ආණ්ඩුවක් උනන්දු වෙනවා නම් මම ඒ ආණ්ඩුවට සපෝට් කරනවා. එහෙම දේවල් වලට ආණ්ඩුවක් උනන්දු වෙන්නේ නැත්නම් මම මගේ පුළුවන් ප්‍රමාණයෙන් මේ දේවල් කරන්න try කරනවා. ඒක තමයි මම හිතන්නේ මගේ දේශපාලනය කියන්නේ. ඒක තමයි මගේ හීන වෙන්නේ. බොහොම ස්තුතියි.